19 වෙනි පරිච්ඡේදය. යායේ ඉතා උස්කුඹුක් ගස් ගමේ පුංචි එකෙකුගේ කඩදාසි සරුංගලයක් සදාකාලිකවම අත්පත් කරගෙන ඉන්නා අයුරු පෙනේ. එහි ඉතිරි වුණු රැලි සවස් සුළඟට සෙලවෙමින් තිබුණේය. ඒ සිහින් සුළඟට කෙටිහාමිගේ සොහනේ වියලි ගොක් රැහැන් වරක් සැලිනි. කෙටිහාමි ඉද්දී දාවිත්ට කියා තිබූ පරිදි පිච්චිගේ වල ළඟින්ම ඔහුද භූමදානය කර තිබිණි. ඔහුගේ මරණය සැලවී බාරවත්තේ සහ මාදම්පේ වත්තේ දෙමළ පිරිමි කිහිප දෙනෙකු සහභාගී වී තිබුණු අතර ඔවුන් රාත්‍රියක් නිදිවරා වල කැපීමටද උදව් දී ගොස් තිබිණි. ඒ බව දුටුවත් නන්නෝදිරිස්වත් දාවිත්වත් ඒ පිළිබඳ කිසිවක් කතා නොකළහ. භූමදානය සඳහා ඒ කුඩා බිම් පෙදෙස වල් සුද්ද කළද යලි සෙමෙන් වල් පැල හිස ඔසවමින් කාලය ගතවීමට රුකුලක් දෙමින් සිටියේය. නැමුණු කුඹුක්ගහ ළඟ නන්නෝදිරිස්ලා පටන්ගත් පතලේ තවම වැඩය. පාසල් ඇරී ගෙදර ආ තිලකරත්න පතල් පොළට යන ගමනේ අතරමඟදී කිරියාත්තාගේ සොහොන ළඟ නතර වෙයි. ඔහුට නිතරම කිරියාත්තාගේ සුළං කවි සිහිවෙයි. ඔහු නියරෙන් ගොඩ වී මහල්ලාගේ සොහොන අසලට ගියේය. පස්ගොඩ මත පැලවුණු ගඳ පානා ඇඹුල් පලා පැලවල පත්‍ර යටිපැත්තේ පිණිකැට ඉතිරි වී තිබේ. තිලකරත්න ඒවා අතගා බැලුවේය. අතට සිහිලක් දැනිනි. තමා කිරියාත්තා අවසන් වරට දුටු අතගෑ දිනේද මෙවැනිම වූ පිණිකැට රාශියක් ඔහුගේ රැවුල පුරාත් සමපුරාත් තැවරී තිබුණු ආකාරය තිලකරත්නට සිහිනයෙන් වාගේ සිහිවිය. මේ ඒ පිණිකැටමය. ඔහු එසේ කල්පනා කරමින් යලි ලියැද්දට බැස පතල් පොළ දෙසට යන්නට වූයේය. පතල් වාඩියේ දිස්නේරිස් කහට උණු කරන විට නැගුණු දුම ඉහළ නැගී කුඹුක්ගස් මායිමේ දිය වී තුනී වී යයි. තිලකරත්න සෙමෙන් සෙමෙන් පතල් පොළවට ආ කල සොහොන් බිම පාගල පතල් පොළට එන්න එපා පොඩි මහත්තයා යයි අකමැත්තෙන් යුතුව තිලකරත්නට කියයි. ඉල්ලංකූඩ අතින් අත මාරු වී මහ පොළවෙන් මතු පිටට එයි. ඒ අසල හිඳ සිරිනයන ඒ අපූර්ව දෙස බලාගෙන හිඳි. වලේ සිට අතින් අත ඉල්ලංකූඩ ඉහළට එද්දී හිස්කූඩ අතින් අතට යමින් යලි වල පතුලට යයි. නන්නෝදිරිස් සිරිනයනට ඉල්ලංකූඩ පෝලිමට කතා කළේය. ඔහු අතින් ගිලිහෙන්නට ගියේ ඒ පළමු ඉල්ලංකූඩේ පමණි. හේ ඒ රටාව හරියටම අල්ලා ගත්තේය. ඒ කහ පැහැති බොරළු ඉල්ලම ගරනදා කලින් රාත්‍රියේ සිරිනයන සුදුනාගේ සිහියෙන් දැක තිබිණි. ඔහු උදේ පාන්දරම ඒ බැව් පියාට කීවේය. ඒ අසා නන්නෝදිරිස් සහ දිස්නේරිස් පුදුමයට පත් වූහ. සුදුනාගයෙක් ඌ මොනව හරි වමාරන්න හැම හදනවා වාගේ පෙනුනද? විමසිල්ලෙන් යුතුව එසේ ඇසුවේ නන්නෝදිරිස්ය. ඔව්, නැමුණු කුඹුක්ගහ මුල ඌ දැඟලුවා. නන්නෝදිරිස් සහ දිස්නේරිස් මූණට මූණ බලාගත්හ. කෝකටත් ගරන්න කලින් සමන් දේවාලෙට ගිහිල්ලා එමු. රාත්‍රී පතල්වාඩිය පුරා බජව් හඬ මහ ජයට ඇසුනේය. කඩුල්ල අසලට වී තිලකරත්න ඒ දෙස බලාගෙන සිටියේය. පතලයෙන් වාසි වූ පසු තාත් දිස්නේරිස් බාසුන් නැහෙත් ගල රැගෙන කහවත්තේ ගිය අතර ඒ එන ගමනේදී වැඩ කරන අයට අරක්කු ගෙනවෙත් තිබිණි. ගෙදර ඇතුලේ අමුතුම පරිසරයක් සෑදී තිබේ. ගෙදර සියලුම සැලකිලි අයියා සිරිනයනට. අම්මලා ඔහුට පැයෙන් පැයට තේ සාදා දෙයි. තිලකරත්න පොත් පාඩම් කර රෑ මැදියමේ නින්දට යන විටත් පතල් වාඩිය දෙසෙන් බජව් හඬ ඇසුනේය. 20 වෙනි පරිච්ඡේදය. වරෙල්ලා යකුනේ වරෙල්ලා පතල කඩාගෙන වැටුණෝ
අප්පුහාමී යට වුණෝ. පතල් සේවකයෙකු එසේ යටිගිරියෙන් කළ කෑගැසිල්ලට කාමරයේ පොතක් කියවමින් උන් තිලකරත්න ගැස්සී ගියේය. ඔහු වහා මිදුලට බැස කුඹුරුයාය දෙස බලන විටත් දියබෙරළිය ලියද්දේ පතලය අසලට යායේ සෑම පතලයකම වැඩ කරමින් උන් මිනිස්සු දුවමින් සිටියහ. තාත්තාත් අයියාත් පතල් පොලේ ලොකුබාස් උන්නහේ වූ දිස්නේරිසුත් ඒ දෙසට දුවනු පෙනේ. පුද්ගලයා පතල්වල අසල හිඳ දිගටම කෑගසයි. තිලකරත්නටද කුඹුරුයාය පුරා වූ පතල් වලවල් අසලින් අඩියට දෙකට එතනට දිව ගියේය. දියබෙරළිය ලියද්දේ වූ ගැඹුරු පතලේ කැකිල්ල ගැසූ පතල් බිත්තියක් කඩා වැටී තිබේ. මිනිස්සු එතන වාඩි වී කෑගසති. තිලකරත්නද මිනිසුන් අතරට ආවේය. පොඩි අප්පුහාමි මාමා පතලයට යට වී ඇත. ඔහුගේ හිස පමණක් පස් ගොඩෙන් මතු වී ගැහැණු පෙනේ. තිලකරත්න වෙවුලන්නට වූයේය. ඔහුට සෙනෙහෙලතා මතක් විය. මිනිස්සු පිස්සුවෙන් මෙන් කෑගසමින් පස් ගොඩ ඉවත් කරන්නට වූහ. තිලකරත්න මිනිසුන් අතරට පැන දෝතින් පස් ඉවත් කරන්නට වූයේය. නන්නෝදිරිස් සිරිනයන සහ දිස්නේරිස් පාස් උන්නැහි ගොඩට වී ඉක්මන් කරපල්ලා වී කෑගසති. කිහිප වරක් ගැහුණු පොඩි අප්පුහාමි මාමාගේ හිස තරමක් වේගයෙන් ගැහි මඬෙහි එබී නිසලවනු තිලකරත්න දැක්කේය. පොඩි අප්පුහාමි මාමේ වෙවුලන හඬින් යුතුව තිලකරත්නට කියවිනි. ඉවරයි. තව අයෙකු කියනු ඇසිනි. ආරංචිය ලද සැනින්ම ගම්මු සියල්ලෝම වාගේ පතල් පොළට රොක් වූහ. තිලකරත්න බලාපොරොත්තු වූවා සේම ඒ අතර ගිරිය යටින් කෑගසාගෙන පැමිණියේ සෙනෙහෙලතාය. ඇය ගවුමට උඩින් දැලි චීත්තයක් ඇඳගෙන හිඳි. ඇය කෑගෑවේ පුංචි දැරියක සේය. අනේ බුදු තාත්තේ, අනේ මේ මගේ තාත්තා, අනේ ඇයි දෙයියනේ මෙහෙම වුනේ, අනේ මගේ තාත්තා ගොඩට ගන්න, අනේ මාමේ මගේ තාත්තා ගොඩට ගන්න. ගැහැණු කම්මුලේ අතගසා ගත්ත. යුවතිය නොනවත්වාම කෑගසන්නට විය. මිනිසුන් තවම පස් ගොඩ ඉවත් කරන්නට මහන්සි වන බව පෙනේ. ගමේ ගැහැණු කිහිප දෙනෙක් සෙනෙහෙලතා අල්ලාගෙන ඇයව අස්වස්සන්නට උත්සාහ කරති. තිලකරත්නගේ ඇස්වලට කඳුළු පිරී තිබේ. සෙනෙහෙලතා පතල් වලට පනින්නට තනයි. අනේ මට ඉන්නේ මගේ තාත්තා විතරයි මාමේ. මගේ තාත්තා ගොඩට අරන් දෙන්න රත්තරන් මාමේ. තිලකරත්නට ඒ විලාපය අසා සිටීමට පුළුවන්කමක් තිබුණේ නැත. එහෙත් තාත්තා සහ අයියා අසල සිටින නිසා සෙනෙහෙලතාගේ ළඟට ගොස් ඇය අස්වැසීමටද පුළුවන්කමක් නැත. ඒ අතර පොලිසියට දැන්වීමට නන්නෝදිරිස් පතල් සේවකයෙකු පිටත් කර හැරියේය. උණු විපත ගැන මිනිසුන් හිත් තද කරගත් අතර දිගින් දිගටම කෑගැසූ සෙනෙහෙලතාගේ හැඬීම නතර වී සිහිසුන් වී ගියේය. පව් අන්ත අසරණ කෙල්ල. ඒකිට තාත්තත් නැති වුණා. ගැහැණියක එසේ කියන අයුරු තිලකරත්නට ඇසුනේය. බොහෝ අය ඇයට කීවේ මව් මරා උපන්නෙකි කියාය. එහෙත් ඇගේ වැළපිල්ල අසා අද එතන උන් සෑම කෙනෙක්ම පාහේ කඳුළු සැලූහ. කොරනෙල් විභාගයෙන් පසු ලීමැස්සක පොඩි අප්පුහාමිගේ දේහය වෙල්යායෙන් එගොඩ පිහිටි ඔවුන්ගේ පැලවෙත ගෙන යද්දී තිලකරත්නද ඒ පසුපස ගියේය. තිලකරත්න, මම කල්පනා කළේ මාරගල අපේ නැන්දලාගේ ගෙදර යන්න. මෙහෙ තනියම ඉන්න බෑනේ. එහෙ ගියාම මට නැන්දලාගේ කුඹුරුවල බතල වැඩ කරන්න පුළුවනි. පොඩි අප්පුහාමිගේ 7 දවසේ දාණය කටයුතු වලින් පසු තිලකරත්න හා සෙනෙහෙලතා හමු වූයේ අමුණසලදීය. ඇය රෙදි සේදීමට ඇවිත් සිටියාය. ඔහු නාන්නට ආගමන්ය. සෙනෙහෙලතාගේ සන්ධ්‍යාව බඳු නෙත් තවත් අඳුරු වී තිබේ. නෙත් වටා කළු පැහැ ගැන්වීලා.
මුහුණේ සිනාවක් තිබුණේ කලාතුරකිනි. එහෙත් තමා දුටු තැන්වලදී ඒ ඇස් සිනාසුණු අයුරු තිලකරත්නට සිහිවිය. මළගෙදර දවස් ටිකේම ඇය එක දිගටම පියා ගැන කියමින් හැඬූ ඇටි. ඇය මාර්ගල යනවායි කියන විට ඇයගේ හඬෙහි වූ ඒ අන්ත අසරණ ස්වරය තිලකරත්නගේ සිත් ගැඹුරේ භූ චලනයක් වැනි එකක් ඇති කිරීමට සමත් විය. අපේ නැන්දා දවසක් මගේ කේන්දරේ බලලා තිබ්බා. මම බෙරණ නැකතෙලු, කාල කන්නිලු, වගතුවක් නෑලු. ඒක ඇත්ත තමයි. අපේ අම්මා මලේ මං නිසා, තාත්තත් මලේ මං නිසා. ඒත් මට මහන්සි වෙලා වැඩ කරලා නැන්දලාගේ හිත දිනා ගන්න ඉන්න පුළුවන් වෙයි. ඇය එසේ කියා සුසුමක් හෙලා යලි රෙද්දක් දියේ එබුවාය. ඉස්කෝලේදී කොල්ලෝ ඇයට හොටු පෙත්ති, කරපිංච නැට්ටි වැනි වන්තගම් කියද්දී ඒ කොල්ලන් පන්නා තමා ඇය බේරා ගත්තේය. එහෙත් ඇය වැඩිකල් ඉස්කෝලේ ආවේ නැත. පුංචි කාලේ ළමයි එක්කාසු වී දැමූ සෙල්ලම් ගෙවල් වලදී බොහෝ විට ගෙදර ගැහැණිය සහ මිනිසා වූයේ සෙනෙහලතා හා තමාය. ඇය පුංචි කෝම්පිට්ටු අනෙක් ළමයිට දී ලොකුම කෝම්පිට්ටුව කැන්ද කොලයක දබා තමාට දුන් විදිහ පුදුමය. එහෙත් ඒ බොහෝ තැන්වලදී අම්මලා හා ඔය ළමයා යනවා යන්න ගෙදර කියා සෙනෙහලතාව ගෙදර පිටත් කර හැරියහ. කුඹුරුයාය පුරා වූ පතල්වල පිරිස් කඩිමෙන් වැඩෙහි යෙදී හිඳිනු පෙනි. අඩුවකට ඇත්තේ පොඩි අප්පු හාමි මාමා පමණි. එහෙත් ඒ අඩුව කිසි කෙනෙකුට හැඟී ඇති බවක් නොපෙනේ. පතල් ඇන්ජින් වලින් පිටවන බොර වතුර දොළදියට එක්වෙයි. ඇන්ජින් සද්ද කුඹුරුයාය සිසාරා යයි. ඒවායෙන් නැගෙන තෙල් මිශ්‍ර දුම් ගඳ අවට සුළඟේ පිරී ඇත. මිනිස් අතින් අතට ඉල්ලං කූඩ යුහුසුලුව පොළව ගැඹුරේ සිටම මතු පිටට විත් ගොඩ ගැසෙනු පෙනේ. පොඩි අප්පුහාමි මාමා මැරුණු දිනේ පතල අසලම මඩගොඩේ ගැහැණියකගේ උකුලේ වැටි අසිහියෙන් මෙන් කෑගසන කල සෙනෙහලතාගේ එහෙමෙහෙ උණු රෙදි අතරින් පෙනුණු කලවා දෙස බලා උන් සුමතිපාල කැකිල්ල මිටියක් කර තබාගෙන පතල් පොලට එනු පෙනේ. තිලකරත්න සෙමින් හඬ අවදි කළේය. කොච්චර සල්ලි හම්බ වුණත් තාත්තලාගේ පතල් වැඩවලට මගේ කැමැත්තක් නෑ. අපේ කිරියාතා මේ කුඹුරුවලට කොයිතරම් ආදරය කළාද. ඒත් අද මේ යාය අඳුරගන්නවත් බෑ. සේරම විනාශ වෙලා. මං ඉක්මනට රස්සාවක් හොයාගන්නවා. ඊට පස්සේ සෙනෙහලතාව බඳිනවා. පතල්වල ඇන්ජින් හඬ යටපත් කරගෙන දොලේ දිය ගලන හඬ ඇසෙන්නට විය. පිටට නොපෙනුණු සිනාවක් ඇගේ මුහුණ අභ්‍යන්තරයේ කෙටිවනු පෙනේ. සත්තයිද තිලකරත්න? ඔව්. මුත්තෙට්ටුව ගම අප්පෝ කලවාන ආසනේ පරාදු උණු එකට තාම රත්නපුරේ කලබල. අප්පෝගේ පක්ෂේ අයගේ ගෙවල් වල හිටන් ගිනි තියලා. කාර් එකත් කුඩු කරලා. ටික දවසක් කලබල අල්ලා හිටීවි. අපි හිතාන හිටියට වඩා ලොකු වෙනසක් වේවි රටට. බිස්නස් වලටත් හොඳට හිටීවි. ගොඩක වෙලා අලුත් කඩපෙලක් හදන්න යනවා. මුත්තෙට්ටුවේ ගම අප්පොට දැන් තියෙන්නේ හිමින් UNPට එක්කාසු වෙලා ඔය රත්නපුරේ අනිත් මන්ත්‍රී ගොල්ල වගේ හොඳ පතල් ටිකක් කරවන්නයි. සිය අලුත්ම 7 ශ්‍රී ලාංස මෝටරියෙන් රත්නපුර සමන් දේවාලයට ගොස් පැමිණි සිරිනයන සිය පියාට එසේ කිව්වේ අලුත් ගෙයි පෝටිකෝව යට රථය නතර කර ඉන් බසින ගමන්ය. නන්නෝ දිරිස් ගෙතුල හිඳ එළියට ආවේ කාර් එකේ සද්දයටය. සිරිනයන ගමන ගියේ දිස්නේරී සමගය. ඒ අමුණ ළඟ ලියද්දේ අලුත බැසීමට කටයුතු සූදානම් කළ පතලය වෙනුවෙන් බාරයක් වීම සඳහාය. ඔවුහු පුරුද්දක් විදිහට සෑම පතලක් පටන් ගැනීමට පෙරත් ඉල්ලං ගැරීමට පෙරත්
රත්නපුර මහසමන් දේවාලයට බාරයක් වීම අනිවාර්ය කටයුත්තක් සේ කරගෙන ගියහ. ඒ සෑම විටම සිරිනයනලාට වාසනාව රැගෙන ආවේය. ඔවුන් සාලයට පියමන් කර අලුත්ම කුෂන් පුටු සැටියේ අසුන් ගනිද්දී නන්නෝ දිරිස් විදුලි පංකාව ක්‍රියාත්මක කළේය. කිය කාරිය හරි නේද? මන් නැහැයි කියලා අඩුවක් උනේ නෑනේ. නන්නෝ දිරිස් එසේ ඇසූ කල පුතු සිරිනයන උත්තර දුන්නේය. හිතුවටත් වඩා හොඳට කෙරුණා. පතල් කණ්ඩායම් හුඟක් දේවාලෙට ඇවිල්ලා හිටියා. ඒත් රස්තිය අඩු වෙන්න උනේ නෑ. තමාට විටින් විට හටගන්නා පපුවේ අමාරුව නිසා නන්නෝ දිරිස් දැන් දුරගමන් යන්නේ නැත. ඔහු ඉංග්‍රීසි බෙහෙත් බොයි. වසරක් පාසා සිරිතක් ලෙස යන කතරගම වන්දනා ගමනටවත් ඔහු මෙදා පාර ගියේ නැත්තේ මේ කරුමක්කාර අසනීපය නිසාය. ඒ නමුත් ඔහු සියලු කටයුතු පිළිබඳව සොයා බලයි. එහෙත් පතල් කටයුතු වල සියලු වගකීම් දරන්නා සිරිනයනය. අද ඔහු පතල් පොළවල් කිහිපයක් දක්වාත් සිරිනයන මැණික් සාප්පුව දක්වාත් පැරණි ගේ කඩා ඉදිකළ මේ දෙමහල් මැදුර දක්වාත් පොසොන් පෙරහරේ බස්නායක නිලමේ තනතුර දක්වාත් දිගු ගමනක් පැමිණ තිබේ. ඔහු සුදු සරම හැඳ රුපියල් 100 කොළය පිටට පෙන්වන්නට සාක්කුවේ ඉස්සරහින් දමාගත් විනිවිද පෙනෙන ඩිපි කමිසය ඇඳගෙන උඩ බොත්තම නොදා චේන් පොට පෙනෙන්නට ඉන්නා විට පෙනුමෙන් කහවත්තේ ටීසන් මුදලාලි වාගේය. රූපය විසින් අනාගතය කියාපාන ජාතියේ පෙනුමකි. ඔහුට කසාද බඳින්නට කතා කර ඇත්තේ පැල් මඩුල්ලේ මැණික් පවුලකින්ය. නැකත්කරුවාගේ උපදෙස් පිට විවාහය තව වසරක් පමා කරන්නට සිදු වී තිබේ. බැලූ අත වාසනාවය. ගේ පරාද වෙනවා නම් ඒ උපසේන මුදලාලිගේ ගෙදරටය. එකම එක පහරක් වේ නම් ඒ කෙටිහාමිලා විසූ අප්‍රියජනක පරණ ගෙපැල පමණි. නෙත් අඳ මැහැල්ල තවම ගෙතුල වෙසේ. ඇය ජීවත්ව ඉන්නාතුරු ඒගේ කඩා දමනවාට ලෙඩ ඇඳේ ඉන්න දාවිත් කොහෙත්ම කැමති නැත. මැහැල්ලගේ කටයුතු බලා කියා ගැනීමට වෙනම ගැහැණියක කුලියට පත් කර ඇති අතර ඕ උදේ විත් ගුණාදරීගේ කටයුතු ඉටු කර දී හවස යයි. මැහැල්ල මියගිය විගස එතන ඒ ගේ කඩා නාන තටාකයක් සෑදීමට සිරිනයන සැලසුම් කරගෙන හිඳි. ඒක ඇත්ත ආත්තේ. ගෙවුඩ ගණන් ගිහින් තියෙන එකනේ පුදුමේ. රත්නපුරේට අලුත්ම වෙලෙන්දු වගයක් බැහැලා. ගෙවුඩ දැන් මිලයි. නිල් රතු ගානට. මුල් සන්දියේ ගරද්දි අපි ගණන් ගත්තේ නෑනේ දුංගල් කියලා. UNP ආවයි කියන්නේ ඔන්න බලන්නකෝ. මැණික් මිල තව නංගීවි. තව කාලයක් යනකොට කට්ට කෑලිත් මිලට ගන්නවා කියලා ආරංචි වෙයි. හේ දිස්නේරිස් පාස් උන්නහේද හිසවනා එය අනුමත කළේය. එහෙමයි රත්තරන් නන්නෝ දිරිස් අප්පෝ. රත්නපුර හැමතැනම ඇඳුම් පතල්. අපි උන්නේ කළු ගඟේ විතරයි කියලානේ. නෑ වේ ගඟේ දෙනවක ගඟේ කුරු ගඟේ හැමතැනම. මන් දිස්නේරිස්ට කිව්ව ශාස්ත්‍රයේ බලාගන්නේ කියලා. යායටම ලයිසනුත් ගත්තු එකේ මං කල්පනා කළේ 12 අදින්න. පොතක් ඇතිතිව සාලය හරහා ගමන් කරමින් උන් තරුණ තිලකරත්නටද ඒ කතාව ඇසුනේය. හේ බිම බලාගෙන එතනින් මඟහර යද්දී නන්නෝ දිරිස් ඔහුව ඇමතුවේය. තිලකරත්න මෙහින් නිඳ ගනින්. පොත් පෙරලා ඉඳලාම හරියන්නේ නෑ. මේ කියන කතාත් අහගනින් ටිකක්. උඹත් මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න එපැයි. මාතර මහත්තයා හවුල දෙන පතලේ මිනිහගේ පොඩි පුතා වැඩ කරනවා. ඇයි ඒ? සල්ලි නැතුවද? නෑ. තමුන්ලා ඒ කර්මාන්තෙට තියෙන ආදරේ හින්දා. ටිකක් ඇහැරලා බලපන්. ඉලන්දාරි කී දෙනෙක් ටෝච් අතේ තියාගෙන ටවුමට බැහැලා ගල් එනකන් ඉන්නවද කියලා. ඒ මොකක්වත් ඕන්නේ. නාඹු බලන වෙලාවටවත් ටිකක් ඇහැ ගහගෙන ඉන්නවනම් පෙරේදාත්
ඇන්දානේ ධනපාල මුදලාලිගේ පතලක ගලක් හොරකම් කොරලා. තිලකරත්නට දොස් කියන සොරෙන් එසේ දිගින් දිගටම කී නන්දෝදරිස් යළි සිරිනයන වෙත යොමු විය. ලියදිවල ඉල්ලම් බැස්ම තියෙන්නේ 12 සීමාවට තමයි. තිලකරත්න මදා කල්පනා කොට අසල පුටුවක ඉඳගෙන ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දීගෙන සිටියේය. ඉල්ලම් කඩන විට කකුලේ ඇඟිලි අතර ගලක් හංගාගත් මිනිසෙකුට තාත්තලා පහර දුන් අයුරු තිලකරත්නට සිහිවිය. පතල් ආයුධ කාමරයට ගෙනා ඒ තරුණයාට කකුලක් කැඩෙන තුරු පහර දී තිබිනි. ඔහු යලි වැඩට ගත්තේද නැත. තාත්තලා ඒ තරම් දරුණු වූයේ කෙසේද යන්න තිලකරත්න කල්පනා කළේය. පොඩි අප්පුහාමි මාමාගේ මරණය වෙනුවෙන් තාත්තලා කර තිබුණේ පෙට්ටිය අරගෙන දුන්න එක පමණි. පොඩි අප්පුහාමි මාමා මැරුණේ තාත්තලාගේ පතලේ වැඩ කරන අතරතුරේය. එහෙත් තාත්තලාට එහි වගක් නොවීය. බිම්පංගු ආරවලකුත් නැති එකේ ලයිසන් ගත්තු සීමාව එහිම් පිටින්ම සුද්ධ කරන එකයි කරගන්න ඕනි. නන්නෝදිරිස් එසේ කී කල දිස්නේරිස් නන්නෝදිරිස්ගේ දෙස බලා බිම බලා ගන්නා අයුරු තිලකරත්න දැක්කේය. වලව් පරම්පරාවේ අවසාන පුරක වූ මද්දු අප්පෝ වලව්වේ නිදි පැදුරේම මියගොස් උන් අතර ඒ මරණය ගැන කියමින් සමහර දිනවල රාත්‍රියට පතල් වාඩියේදී දිස්නේරිස් හීනෙන් බය වී යටිගිරියෙන් කෑගසන බැව් පතලේ වැඩ කරන අය කතා වෙනවා තිලකරත්නට ඇසී තිබේ. ඉස්සර දිනක තිලකරත්න ඒ බැව් පියාගෙන් ඇසූ කල පියා තමාගේ කටමිරිකූ සැටි මතකය. මෙදා සැරෙත් කහවත්තේ සංගීත සංදර්ශනයේ තියෙනවා. බැනර් ගහලා තිබුණා. නම යන්න නම් තොරණක්. සංගීත සංදර්ශනයක් තියන්නම ඕනි. කැලෙන්ඩර් අච්චු ගහලා බෙදලා විතරක් මදි. අයියා කතා කරද්දී ඔහුගේ ගෙලිහි වූ මහතරන් මාලේ සහ රනින් කෙටු සිරිනයන ජේම්ස් අකුරු සහිත මාල පෙත්ත සෙලවි දිස්නේ දෙන ආකාරය තිලකරත්න දැක්කේය. සිරිනයන හවස කී ගෙවුඩ කතාව හේතුවෙන් නන්දෝ රිරිස්ට නින්දක් නොවීය. ඔහු මැදියම් රැයේ පතල් බඩු ගබඩා ගෙට ගොස් යකඩයක් හා පුංචි උදැල්ලක්ද විදුලි පන්දමක්ද ගෙන සෙමෙන් කෙටිහාමිලා විසූ පරණ ගෙපැල දිහාවට ගමන් කරන්නට විය. ගෙපැල සාදනදා අත්තිවාරමේ නැගෙනහිර මුල්ලේ දුංගලක් වැළලූ බැව් කලකට ඉහත කිරි ආතා ඉන්දැද්දී ගෙදර කතා වුණා මතකය. මැහැල්ල මිය යන තෙක් සිටිය යුතු නැත. ඒ සෙවිය යුතුය. සෙමෙන් ගෙපැල අසලට ආ නන්නෝ දෙරිස් විදුලි පන්දම දල්වා අසල තබා යකඩෙන් අත්තිවාරමේ නැගෙනහිර කොන හාරන්නට පටන් ගත්තේය. ඒ වන විටත් උඩු සිතක් හරිහැට නොවුණු මැහැල්ලගේ යටිසිත සිතා උන්දේ ඒ අයුරින්ම සිදුවන බව හැඟී ගියේය. ඒ රුදුරු සත්වයා පැමිණි හිඳි. ඌ මේ වේලේ මතුවන්නේ මහ පොළොවෙනි. ඌ පොළව හාරාගෙන විත් තමා ගිලගන්නා බව ඇය දැන උන්නාය. ඈ සෙමෙන් අඳුරු ගෙයි මුල්ලේ හිඳ හිස එසෙව්වාය. සෙමෙන් දොර කිට්ටුවට ගෑටුවාය. මහ පොළව හාරාගෙන එන සත්වයා දිගින් දිගටම තමා සොයාගෙන එන බැව් ඇයට වැටහිණි. ඇය වසර ගණනකට පසු සෙමෙන් කෙඳිරි ගෑවාය. ඉතා සෙමින් මිමුණුවාය. අප්පුච්චේ ඕන් ඌ එනවා. මහ පොළව හාරාගෙන එනවා. මාව ගිලින්න එනවා අප්පුච්චේ. ඌ තමයි මයේ පස්සට පයින් යන්නේ. අපේ කුඹුරු විනාශ කොලේ. කුඹුරෙදි මාව ගිලින්න හැදුවේ. ඒ ඌ තමයි අප්පුච්චේ. මෙදා පාර මහ පොළව යටින් එනවා. මං උඹලව හොයාගෙන එනවා. මං උඹලා ගාවට එනවා අප්පුච්චේ. ඇය තදින් හුස්ම ගනිමින් එසේ කුටු කුටු ගෑවාය. ඉතා සෙමින් දොර විවර කරගත්තාය. මිදුලට බැස කුඹුර දිහාවට දනගෑමට පටන් ගත්තාය. මහ පොළව සිදු කරගෙන එන නපුරු සත්වයා දිගටම එනු එසේ. ඇය කොහෙන්දෝ තැනකින් කුඹුරට බැසගත්තාය. නියර රටා තවමත් ඇයට මතක තිබේ.
ඒ ඔස්සේ අමුණ දිහාවට යෑමට පටන් ගත්තාය. එහෙත් නියරක් කෙළවරදී කිසිදා තමාට හමුවී නොතිබුණු මහා ප්‍රපාතයක් ඇයට හමුවිය. ඒ සිහිනයක්සේ හැඟී ගියේය. සීතල මඩගෝරුවක සිය කය පතිත වන අයුරුත් ඒ මඩගොඩ ඔස්සේ ඒ සත්වයා විසින් තමාව පොළව තුළට ඇදගන්න අයුරුත් ඇයට වැටහිණි. මේ බිමටපත් පළමු මිනිස් ප්‍රාණීන් දෙපළ විසින් බිම් සකසා දිවි අරඹා සංසාර දිවි පොටට අමුණන ලද පළමු ජීව වස්තුව එසේ ඉරණම් හර නොලබාම මහපොළොව පතල් පතුලක ගැඹුරේ සැඟවී යද්දී නන්නෝ දිරිස් ඒ මහඟු වස්තුව කිකිලි බිත්තරයක් තරම් වූ ගෙවුඩේ අතටගෙන විදුලි පන්දම අල්ලා බලා ඇස් ලොකු කරගෙන සුසුමක් හෙළුවේය. හේ කෙළ බිඳක් ගා එය ඉඳුල් කොට සිය පුතු පළාතේ පළමු පෙළේ මැණික්කරුවා වන සිහිනය සිතින් දකිමින් නැගී සිටියේය. 21 වෙනි පරිච්ඡේදය. පරණ ගෙපැල කඩන දවසයි. නන්නෝ දිරිස් විධානය අනුව පතල් සේවකයෝ කිහිප දෙනෙක් ඉතා පහසුවෙන් ඒ කාර්යය සිදු කරති. තිලකරත්නද ඒ අසල ගැවසුනේය. එක්තැන්ව ඉන්නා දාවිද්ද අලුත් ගෙදර පෝටිකෝව යට වූ හාන්සි පුටුවේ අසුන්ගෙන ඒ දෙස බලා හිඳි. මුලින්ම පිදුරු වහලය කඩා දැමිනි. ගේ තුළට අන් කිසිදාක නොවූ ආලෝකයක් වැටුණේය. එහෙත් එය පවතින්නේ තව ටික වේලාවකි. තිලකරත්න ගෙට එබුණේය. ගුණාදරී කිරියම්මා ගේ මුල්ලේ විසූ තැන බිත්ති මුල්ල ඇගේ කොන්දට මැදී සිනිදු වී තිබේ. පිටපඩිය අසල බිම කිරියාතාගේ පැරණි විට කෙළ සලකුණු මලකඩ පැහැයක්ගෙන තවමත් ඉතිරි වී ඇති අයුරු පෙනේ. බිත්තියේ එල්ලා තිබූ වී කරල් මිට දිරා ගොස්ය. මුට්ටියක් හිල්කොට තැනු ගේ කුරුල්ලන් නැති ගේ කුරුළු කූඩුව තව මොහොතකින් බිඳී යෑමට නියමිතය. මිනිසුන් කටයුතු කළේ හිත් පිත් නැතිවුන් සේය. ඔවුහු ගේ තුළ තිබූ අල්ප අඩුම කුඩුම අතර වූ බිඳුණු වලං දිරාගිය මලු පැදුරු රෙදි කැඩුණු වේවැල් පෙට්ටි පුංචි වංගෙඩිය ආදිය එළියට විසි කළේ ඒවායේ අසරණ බවට කුඩා බවට සිනාසෙමින්ය. වරිච්චි බිත්ති සතර අතට පෙරළුනේ දූවිලි නංවමිනි. මිනිස්සු ඒ පස් ගොඩවල් එතනින් ඉවත් කරන්නට වූහ. පසෙක ගොඩ ගැසූ ඒ අහිංසක බඩු බාහිර ආදිය කිරි ආතලාට ජීවත් වීමට ශක්තිය සැපයූ ඒවාය. ඒ අතර ඌ කට ගැට ගසා තිබූ මල්ලක් විවර කර බලන්නට තිලකරත්නට සිතුනි. ඔහු ඒ ගැට ගසා තිබූ දිරූ ලණු පොට කැඩුවේය. මල්ල තුල ඌයේ වී ස්වල්පයකි. රම් වී ඇටය. හේ ඒවා දෝතට ගෙන බැලුවේය. ඒ බොහෝ වී ඇට බොල් වී තිබේ. තිලකරත්න කටින් පිඹ බොල් වී ඉවත් කළේය. ඉතිරි වී ඇට ස්වල්පය නාසයට ලං කළේය. ඉතා දුරක සිට පැමිණි කාටුව සුවඳක සේයාවක් දැනී ගියෙන් ඔහු ඒ මහඟු සම්පත දෝතේ ගුලි කර ගත්තේය. දොළ දිගට ඇඳුම් පතල් හේතුවෙන් කුඹුග්ගස් පෙළ කපා බිම හෙළන ලදී. ඒවා අවසන් වරට මහල්ලාගේ සුළං කවි සිහිකර සුසුම් ලනු තිලකරත්න දුර සිට බලාගෙන සිටියේය. ඒ කවි ගයද්දී මේ ගස් සලිත වූ පුදුමය පිළිබඳ තිලකරත්න කල්පනා කළේය. බොහෝ කලක් මේ කුඹුග්ගස් පහස ලබමින් කුඹුරියාය හරහා හමාගිය සුළං අද අලසවතින් හමා යනු පෙනේ. මහපොළොවේ මිනිකෙට සියල්ල මෙසේ ගොඩගත් පසු යලි මේ කුඹුරු නිලට දිලෙනු ඇත. යලි කුඹුග්ගස් වැවෙනු ඇත. තිලකරත්නට එසේ සිතුනේය. දොළ දිගට ඇඳුම් පතල්ය. කුඹුරු පුරා ගොඩ පතල්ය. සියයක හමාරක පිරිසක් දිගටම වැඩහි යෙදී හිඳිති. ඉතා දිගුමිට සහිත උදළු වලින් පිරිස් 12 අදිති. තැන් තැන්වල වූ පතල් වාඩි වලින් නැගෙන දුම්
හිස් අවකාශ පසුබිමේ අයාලේ ගොස් නැති වී යනු පෙනේ. අඳකුඹුරු හිමියෝ සෑම කෙනෙක්ම පාහේ මේ පතල්වල දවසේ කුලියට වැඩ කරති. දවල්ල තිස්සේ මහන්සි වන ඔවුහු රාත්‍රියට පතල් වාඩිවල බජව් දමති. ඔවුන්ගේ ගී හඬවල් ගම පුරා පැතිරී යයි. එය ගී හඬවල් පුරා දවසේ මහන්සිය කැටි වී තිබේ. කැපූ කුඹුක්ගස් යෝධයන් ඒ තැන්වලම පලංචි බැඳ ඉරා ඒලී මිනිසුන් පිරිසක් විසින් ඔසවාගෙන අලුත්ගේ දිහාවට රැගෙන එන ලදී. කිරි ආතාගේ මුහුණේ ඉතිරි වී තිබූ රැලි රටාවලට බෙහෙවින් සමාන වූ කුඹුරේ ලියදි රටා මුළුමනින්ම වාගේ විනාශ වී ගොස් තිබිණේ. දොළ දැන් ගලා යන්නේද පුරුදු පාරේ නොවේ. පතල් වැඩ කරන මිනිසුන්ට උවමනා කරන පාරකය. යාබද ලියද්දේ වූ පතලේ ඉල්ලම් පාර කුඹුරෙන් ඔබ්බට විහිද තිබුණෙන් එතන හැරූ නිසා ඒ නිසල භූමියේ මිහිදන්වුන් උතුම් මිනිසුන්ගේ ඇටකටු ටික යලි පොළවෙන් මතුවිය. පතල් සේවකයන් ඒවා පොහොර උරේ කළා අසල කැලයට දමා තිබූ අතර ඒ දුටු තිලකරත්න ඒ මාන්‍යක්‍ය බඳු වූ වස්තුූන් ගෙන ගොස් වත්ත කෙළවර උස්තනක වූ ගුණාදරී ආච්චියම්මාගේ සොහොන් කොත අසලින් වලක් කපා මිහිදන් කළේය. කාටවත්ම එහි වගක් නැත. ඒ පැරණියන් පිළිබඳ ඔහුට මහා කනගාටුවක් දැනිනි. සන්ධ්‍යාවේ පැවැත්වෙන සිරිනයන මැණික් මහා සංගීත රාත්‍රිය බැලීමට යෑම සඳහා පළාතේ මිනිස්සු කලින් සිටම සූදානම් වූහ. සවස්වරුවේ පතල් කටයුතුද නතර කරන ලදී. දහවල සිටම ගේ අසල මහා පිරිසක් පොරකමින් සිටියහ. ඒ හේතුවෙන්ම නන්නෝ දිරිස් විසින් දුරකථන ඇමතුමක් දී පොලිස් රාළහාමිලා දෙදෙනෙක්ද ගෙන්වන ලදී. ඒ සෙනග එසේ පැමිණියේ කොළඹින් පැමිණි ගායක ගායිකාවන් දැක ගැනීමටය. සිරිනයන ගෙදර වාදන කණ්ඩායමට සහ ගායක ගායිකාවන්ට කෑම සූදානම් වේ. කෝකිවරු පැමිණ ලහිලහියේ කෑම උයති. කොළඹ පිරිස් පැමිණියේ බස්රිය සහ තවත් වාහන මිදුලේ පිරී තිබී. ඒ වාහනවල වීදුරු තුලින් තම ප්‍රතිබිම්බය දැක රැවටුණු පුංචි කුරුල්ලන් කිහිප දෙනෙකු දිගින් දිගටම ඒ වීදුරුවලට කොටන අයුරු තිලකරත්න දුටුවේය. උන්ගේ පුංචි හොට බිඳී තුවාල වනු ඇතැයි ඔහුට සිතුනේය. සාලයේ සාජ්‍යයකි. ජෝතිපාල ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසක් ගමට පැමිණීම හේතුවෙන් රොක් වූ පිරිස් ජනෙල්වලට පවා එල්ලී බලා සිටිති. ඒ සිහින රූ දැක බලාගෙන සමරු පොත්තල අත්සන් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුවතියෝ රැසක් දොර සීමාවේ රැඳී සිටියහ. සාලේ පිරිස් කෑගසති, සිනාසෙති. කුස්සියෙන් පිරුණු කටගැස්ම දීසි සාලයට යයි. සාලෙන් හිස් වූ දීසි කුස්සියට එයි. තිලකරත්නද සාලේ තැනක වාඩි වී ඒ දෙස බලා සිටියේය. ඒ නානා විවිධ කැවිලි වර්ග දකින කල තිලකරත්නට සෙනෙහලතා මතක් විය. තාත්තාට සහ අයියාට පිරිස අතර මහත් ගෞරවයක් ලැබී තිබේ. කහවත්තේ මැණික් මුදලාලිලා කිහිප දෙනෙක්ද පැමිණ සිටිති. ඔවුන් බොන්නේ හොඳම වර්ගයේ බීමකි. ඒ සමගම ගී ගැයීමක්ද සාලෙන් නැරඹිණි. තිලකරත්න සෙමෙන් උඩුමහලට ගමන් කරන්නට විය. අක්කා සිටියානම් බෙහෙවින් සන්තෝෂ වනවා ඇත. ඈ විශාල සින්දු පොතක සින්දු එකතු කළ බැව් තිලකරත්නට මතකය. ඔහුට අක්කා පිළිබඳ අප්‍රමාණ දුකක් සිතුනේය. ගෙදරට රේඩියෝ ඇසීමට පැමිණි මුදියන්සේගේ පුතා වූ ගුණතිලක සමග ඇති කරගෙන තිබූ ආදර හාදකම නතර කරන්නයි තාත්තලා කීවද ඇය ඇසුවේම නැත. පසුව ඔවුහු හොර රහසේ පැන ගොස් විවාහ වූහ. ඇයට මරණයකටවත් යළි ගෙදර එන්නට එපායයි තහංචි දමා ඇය මැරුණායයි සිතා දානයක්ද උයා පන්සලට ගෙනහින් දුන්නේය.
උඩුමහලට ආ තිලකරත්න උඩුමහලේ බිමට අලුත දැමූ කුඹුක්ලී මත නතර වුණේය. ඒවා සිනිදුවට මැද පොලිෂ් කර තිබේ. පහළ මාලේ ගී හඬ උස්ව ඇසේ. කුඹුක්ලියවලට කන තබා බලන්නට තිලකරත්නට සිතුනේය. හේ බිමට පහත් වී ඒවාට කන තැබුවේය. පහත මාලේ ගීරාවය යටපත් කරගෙන ඔහුට ඇසෙන්නට වූයේ ඒ සිහින් සුළං සද්දය. ඒ අතරම කිරියාතාගේ සුළං ගීරාව පවා බොහෝ දුරින් ඇසෙන්නට පටන් ගත්තේය. ගම්සභා පිට්ටනියේ පැවැත්වෙන සංගීත සංදර්ශනය බැලීමට මහා ජනගඟක් පැමිණ සිටියහ. කොළඹින් ආ ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයද්දී ඔවුහු නැටූහ. වේදිකාව ඉදිරියේ සිරිනයන මැණික් මහා සංගීත රාත්‍රිය යනුවෙන් දැවැන්ත පුවරුවකි. පසකින් මල්වැඩි අහසට නැගී පුපුරා සීසීකඩ විසිරී යයි. මේ ආශ්චර්යවත් නව අත්දැකීමෙන් පළාතේ මිනිස්සු පුදුම වී හිඳි. තිලකරත්න සෙනග අතරේ ඇවිද්දේය. නව රජයේ මන්ත්‍රීවරුන් සමග නන්නෝදිරිස් සිරිනයන සහ අම්මලා ඉදිරිපෙළ තැබූ පුටුවල ඉඳගෙන සිටිති. මැණික්වලට ඉහළම විශ්වාසවන්ත මිලක් ලබා දෙන්නේ සිරිනයන මැණික් බව නිවේදකයා කන්නඩි පැලෙන හඬින් නිතර නිතර පවසයි. රටකජු වෙලෙන්දෝ, සරුවත් වෙලෙන්දෝ, බැලුම් බෝල වෙලෙන්දෝ, නලා වෙලෙන්දෝ සෙනග අතර පිරී හිඳිති. වේග රිද්ම ගායකයන් ගී ගයද්දී සෙනග පිස්සුවෙන් මෙන් නටති. ඔවුන්ගේ බෙල් බොටම් කලිසම්වල යටපෙදෙස දූවිලි මඩෙන් පිරී ඇත. තවත් තැනක නටන පුද්ගලයෙකු දැක තිලකරත්නගේ සිතේ උපන්නේ පුදුමයකි. ඒ මැණික් හොරකමට තාත්තලාගෙන් දඩුවම් විදී තරුණයාය. කකුල කැඩුණු ඔහු කිහිලිකරු වාරුවෙන් නටයි. මෙයට පෙර පළාතේ මිනිසුන් එක් වී නැරඹූ කලල් ඇල්ලේ ගුණවර්ධනලාගේ කවිමඩුවලට වඩා මේ අත්දැකීම බෙහෙවින්ම වෙනස්ය. මිනිසුන් ඒ වෙනසින් කුල්මත් වී හිඳිනු පෙනේ. පිට්ටනිය යාබද අඳුරු අහුමුළුවල තාවකාලික පෙම්පල හිලව්ය. මේ මහා වෙනස දකිමින් තිලකරත්න සෙනග අතර ගමන් කරද්දී දුටු දෙයකින් වහා නතර වුණේය. ඒ රටකජු විකුණන සිය අක්කාය. ළමයි තිදෙනෙක් නිදි කරමින් ඒ අසල සිටිති. රටකජු ලෑල්ලේ ලාම්පුවක් පත්තු වෙයි. ඔහු අක්කාට නොපෙනෙන්නට සෙනග අතරින් ඒ දෙස බලා සිටියේය. අක්කා ඇදී ගොස්ය. ළමයිද ඉතා කෙට්ටුය. පුංචිම එකෙක් ඇයගේ තනියේ එල්ලී කිරිබොමින් හිඳි. මොහොතකින් එතනට ආ ගුණතිලක අක්කා ළඟ තිබූ ඉටි කවරයෙන් බලෙන් වාගේ මුදල් නෝට්ටුවක් ගෙන සෙනග අතරට යයි. ඈ අසරණව ඒ දෙස බලා හිඳිනු පෙනේ. අයියා ඉන්නේ බීමතින් බව තිලකරත්නට හැඟී ගියේය. ඔහු අක්කා සමග කතා කළේ නැත. තිලකරත්නට මහා හිස් බවක් දැනිනි. ඔහු පිට්ටනිය කෙළවර වූ මාරගසක් මුලට ගොස් ඉඳගත්තේය. හතර වටින් එළිය වැටී තිබේ. සංදර්ශනය නිමා වී ඇත. පිට්ටනියේ තැන් තැන්වල හිස් කජුගොටු කඩදාසි සිලිකවර පිරී ඇත. බීමත් පුද්ගලයෙක් නින්දෙන් අවදි වී වෙනි වෙනි පිට්ටනිය හරහා ගමන් ගනී. යාබද ගස් යට කාන්තාව යට ඇඳුම්ය. හිස් අරක්කු බෝතල්ද තැන් තැන්වල තිබේ. දුගී ගැහැණු සහ ළමයි පිරිසක් බිම වැටී ඇති වටිනා දේවල් සොයති. ඒ ළමයි බිම වැටුණු රටකජු ඇට වැනි දේ හමුවීමෙන් අප්‍රමාණ ප්‍රීතියට පත්වනු පෙනේ. තිලකරත්න සෙමෙන් කල්පනා කරමින් නගරය දෙසට ගමන් කළේය. නගරයේ තැන් තැන්වල රැස් වූ සුළු මැණික් වෙළෙන්දන්ගේ කතා බහ පෙරදා රාත්‍රී තමන් අත්විඳි ඒ අපූරු අත්දැකීම පිළිබඳවය. තිලකරත්න අසල වූ ටැප් එකකින් මුහුණ සෝදාගෙන වතුර ටිකක් බිව්වේය.
රක්වාන ගඟේ පතල් හේතුවෙන් වතුරද බොර පැහැයක් ගෙන තිබේ. ඔහු අසල වේරහැර හන්දියේ වූ ලයනල්ගේ කඩෙන් වැඩි කහට තේ එකක් බොන්නට වූ අතර එහි වූ කහට රසය ඉස්සර කිරියාතා කෝපයේ ඉතිරි කර තමාට බොන්නට දුන් කහට රස සිහි කළේය. කඩේ උන් පුද්ගලයෙක් දවස පත්තරේ කියවනු පෙනේ. එහි මුල් පිටුවේ ලොකු අකුරෙන් හාල් සලාක පොත් අහිමිවීම 29 වනදා සිටයි යනුවෙන් සටහන් වී ඇති බව පෙනේ. තිලකරත්නට යලි සිහි වූයේ සෙනෙහලතාය. ඇය බඩුගෙන ඒමට සමුපකාරයට ගිය කිහිප විටකම තිලකරත්නට හමු වී තිබුණේය. ගමේ අනෙක් කෙල්ලන් මෙන් ඇය ලැජ්ජාවට මුළු ගැන්වී සිටියේ නැත. සමුපකාරයෙන් ගත් සහල් කවරය හිස මත තබාගෙන ටවුම හරහා කඩිසරව ගමන් කළාය. නගර කෙළවර තැනක රතු කමිස ඇඳගත් තරුණයන් දෙතුන් දෙනෙකු පාරේ යන අයට අතෙහි වූ කැට දිගු කරනු පෙනේ. තිලකරත්න සාක්කුවට අත දමා බැලුවේය. රුපියල් 5 නෝට්ටුවක් එහි විය. ඔහු එය අතටගෙන කල්පනා කළේය. එය හතරට නමා තරුණයෙකු අත වූ කැටයකට ඔබන කළ තරුණයා පුදුම වී ඒ නෝට්ටුව දෙස බැලුවේය. යෑමට හැරුණු තිලකරත්න තරුණයාගේ කටහඬින් නතර විය. කැමතිනම් මෙන්න මේකේ නමයි ලිපිනයයි ලියනවද? ඔහු කුඩා පොතක් සහ පෑනක් තිලකරත්නට දිගු කළේය. තිලකරත්න එය අතට ගත්තේය.